සමාජ සංගායනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, හිමිදිරියේම ඔබ අද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අවබෝධයක් ඇති කර ගන්නට සූදානම් වෙන පින්බර මොහොතක්. මේ මොහොතේ ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම මේ උදා වෙච්ච නව වර්ෂය තුල සියලු දෙනාගේ හිත්වල සැනසීම, ඒ වගේම ඔබට මේ වර්ෂයේ පුරාම කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් හැකිතරම් පිනෙන් කුසලෙන් පිරෙන්නට ආශිර්වාද කරනවා. පින්වත්නි, මේ ලෝකේ මිනිස්සු ජීවිතය අතහැරියට පස්සේ ඒ අය විවිධ උපදින ස්ථාන ඔබ දන්නවා සුගතිය දුගතිය කියලා දෙවිධයකට වෙන් වෙනවා කියලා. ඔය දුගතිය ගිය කෙනෙකුට එතනින් ගලවලා සුගතියට ගන්න ජීවත් වෙලා ඉන්න අය සෑහෙන උනන්දුයි. අපි දන්නවා ඒ වෙනුවෙන් විවිධ පින්කම් කරනවා. 7 දවස් පින්කම්, 3 මාස පින්කම්, අවුරුද්ද පින්කම්, මේ වගේ ඔබ බෞද්ධයෙක් නම් මියගිය කෙනෙක්ව එතනින් දුගතියෙන් සුගතියට ගන්න ඕනේ කියන ඕනකමින් සෑහෙන උනන්දුවෙන් කටයුතු කරනවා. ඒකේ ධර්ම දේශනා, දාන, මේ විදිහට විවිධ පින්කම් සිදු කරමින් උත්සාහ කරනවා සුගතියකට ගන්න. වෙනත් ආගමිකයන්ටත් අපි දන්නවා වගේ විවිධ ක්‍රම තියෙනවා. ඔවුන් ඒ තමන්ගේ මියගිය කෙනා වෙනුවෙන් විවිධ යුතුයකම් වගකීම් කියලා ඉටු කරන ක්‍රම බුද්ධ කාලෙත් තිබ්බා. යාග හෝම විවිධ දේ කරා. දැන් අපි සමාජ මතයක් විදිහට මිනිස්සු අතරේ අපිට පේන දෙයක් තමයි පින්වත්නි, මියගිය කෙනෙක් දුක් සහිත අභවයේ තැනක ඉපදිලා ඉන්නවා නම් ඒකෙන් අත් මිදලා සුගතියකට ගන්න කියලා මිනිස්සු කරන විවිධ දේවල් අපි සමහර වෙලාවට දකින්න. ඔය තමන්ගේ මැරිච්ච කෙනා වෙනුවෙන් මොනවා හරි පන්සලක හෝ මොනවා හෝ ස්මාරක දෙයක්, එක්ක අපි හිතමු ගාන්ටාර කුළුණක් හරි එහෙම හදනවා. සමහර වෙලාවට මැරිච්ච කෙනා වෙනුවෙන් කියලා පහන් වැටක් පූජා කරනවා. විවිධ දේ කරනවා. අපි ඇතැම් විට දකින්න රණවිරුවෙක් මිය ගියාට පස්සේ රණවිරුව වෙනුවෙන් බස් ස්ටෑන්ඩ්, බස් හෝල්ට් එකක් හදනවා. මොනවා හරි එක්කෝ මිනිසුන්ට වතුර ටිකක් බොන්න පුළුවන් විදිහට කරාමයක් සකස් කරලා මොනවා හරි ජල පහසුකමක් හදලා දෙනවා. මේ වගේ විවිධ දේ තමන්ගේ මියගිය කෙනාව සිහිපත් කරගෙන කරනවා. ඔබ දැකලා ඇති. පින්වත්නි, මේ හැම අවස්ථාවකම ඔවුන් අදහස් කරන්නේ මේ මියගිය කෙනාට නිවන් සැප ලැබේවා කියලා. මේ විදියට පින් දෙනකොට ඒ පිනෙන් ඒ කෙනා නිවනට යයි කියලා එක විශ්වාසයක් තියෙනවා. තව විශ්වාසයක් තමයි අර කිව් විදියට දුක් සහිත අභවයේ තැනකනම්, ඒ කියන්නේ දුගතියකනම් එයින් අත් මිදලා සුගතියට එයි කියලා විශ්වාසය. ඔබ අනන්ත අහලා ඇති. සමහරලාවට ඔය 7 දවසේ 3 මාසේ අවුරුද්ද වගේ පින්කම් වලට ගියාට පස්සේ හාමුදුරුවරුත් ඔය අදහසින්ම කතා කරනවා දුක් ඇති අභවයේ තැනක ඉපදිලා නම් ඒකෙන් අත් මිදලා සුගතියකට එන්න කියලා උන්වහන්සේලා ප්‍රාර්ථනාවක් විදිහට කරනවා. ඔබ සාදු කියනවා. ඇත්තටම ඔය කරන ප්‍රාර්ථනා ඒ විදිහටම ඉටු වෙනවද නැද්ද කියන එක ගැන විමසීමක් කරන්නයි පින්වත්නි අද අපි සූදානම් වෙන්නේ. ඒක අපේ මතයක් විදිහට නෙමෙයි, අපි බුද්ධ වචනේ ඔස්සේ විමසලා බලන්න ඕනේ. ඉස්සෙල්ලම බලමු ඔය මැරිච්ච කෙනෙකුට පින් දීලා නිවන් සැප ප්‍රාර්ථනා කරද්දී ඔවුන්ට ඒ පිනෙන් නිවන ලැබේවා කියලා පතද්දී
එහෙම ඇත්තටම නිවන ඔවුන්ට ලැබෙනවද? බුද්ධ වචනයට අනුව පින්වත්නි ඒක එහෙම වෙයිද? මේ ගැන දේශන ඔස්සේ විමසීමක් කරමු ඉස්සෙල්ලාම. බුදුරජාණන් වහන්සේ නිර්වාණය ගැන පැහැදිලි මාර්ගයක් දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමක්. දුකින් සදහටම අත් මිදෙන්න නම් වඩන්න ඕන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා උන්වහන්සේ පැහැදිලි මාර්ගයක් පෙන්වලා දුන්නා. ඒ මාර්ගේ වඩන විදිහ විවිධ දේශනවල විවිධ ආකාරයෙන් තේරුම් කරලා දීලා තියෙනවා. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගෙම විවිධ අංග වලින් සත්‍තිස් බෝධිපාක්ෂික කියලා බෝධිපාක්ෂික විදිහට ඒ කියන්නේ අවබෝධයට පාක්ෂික වෙච්ච අංග 37ක් විදිහට වෙන් කරලා උන්වහන්සේ මේ නිවන් මඟ තේරුම් කරලා දීලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ සංඝයාට කියන මහණෙනි මේ මාර්ගය වඩන කෙනා මේ ධර්මය අවබෝධ කරනවායි කියන එකත් නොවඩා මේ මාර්ගේ වඩන්න නැතුව කියලා දුන්න වැඩපිළිවෙලේ හික්මෙන් නැතුව හැබැයි කැමැත්ත තියාගෙන ප්‍රාර්ථනා කර කර ඉන්නවා කියන එකත් මම උපමාවකින් කියන්නම් කියලා උන්වහන්සේ අපූර්ව උපමාවක් පෙන්නනවා. කිකිලියෙක් ඉන්නවා. මේ කිකිලි බිත්තර දාලා ප්‍රාර්ථනා කරනවා මේ බිත්තර උණුසුම් වේවා උණුසුම් වෙලා පැටව එළියට ඒවා කියලා හැම තිස්සෙම උදේ හවස මේ කිකිලි ප්‍රාර්ථනා කරනවා. හැබැයි පින්වත්නි කිකිලි බිත්තර රකින්නේ නැහැ. කිකිලි එයාට ඕන වැඩ කරගෙන ඔහේ ඉන්නවා උදේ හවස පතනවා. බිත්තර ටික උණුසුම් වෙලා පැටව එළියට ඒවා කියලා රකින්න නැතුව. බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් අහන මහණෙනි ඔය කිකිලි කොච්චර පැතුවත් පැටව එළියට එයිද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. තව කිකිලියෙක් ඉන්නවා. ඒ කිකිලි බිත්තර ටික දාලා හොඳට රකින්නවා. ඒ බිත්තර ටික උණුසුම් කරනවා. දැන් මේ කිකිලි බිත්තර රකිද්දී මේ කිකිලි පතන්න ඕනේද කියලා අහනවා. මේ බිත්තර උණුසුම් වේවා කියලා. බිත්තර උණුසුම් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ බිත්තර වලින් පැටව එළියට ඒවා කිය කිකිලි උදේ හවස කියන්න ඕනේද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. පැතුවත් නැතත් පැටව ලැබෙනවද නැද්ද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි ලැබෙනවයි කියලා ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ ওই උපමාවත් එක කියනවා බිත්තර ටික රකින්න කිකිලි වගේ තමයි බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරන කෙනා. එයා ඒ ටික පුහුණු කරනවා නම් නිවන් සැප ලැබේවා කියලා පතන්න ඕනේ නැහැ කිව්ව ඒ ධර්මය අවබෝධ කරගෙන එයා නිර්වාණ අවබෝධයටපත් වෙනවා. අයි පැතිලිය ඕනේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම වැඩිල්ලක් නැතුව ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන කෙනා හරියට අර බිත්තර රකින්න නැතුව පතපත ඉන්න කිකිලි වගේ කියනවා. දැන් ඔය උපමාවම පින්වත්නි අපිට තව පැති වලින් කතා කරපු තවත් උපමා ගත හැකි. දැන් ඕක තියෙන්නේ වාසි ජටෝපම කියන සූත්‍රේ. මජ්ක්‍ධිම නිකායේ තියෙන තව අපූර්ව සූත්‍රය භූමිජ සූත්‍රය කියලා. මේ සූත්‍රයේ උපමා බොහොමයක් තියෙනවා. වැරදි විදිහට වැරදි කොන් අල්ලගෙන ප්‍රාර්ථනා කර කර ඉන්නවනම් ඒත් ලැබෙන්නේ නැහැ කියලා. සමහර ලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි දේ කරලා ප්‍රාර්ථනාත් කළාම ලැබෙනවා කියලා. කොච්චර ප්‍රාර්ථනා කළත් කරන දේ වැරදි දෙයක් නම් කරන්නේ. ඒත් පැටව ලැබෙන්නේ නැහැ කියනවා. දැන් අපි හිතමු ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ උපමා වලින් අද බොහෝ දෙනාට සමහරලාට තේරුම් ගන්න දැනට පුළුවන්. හැබැයි પરම්පරා කීපයක් ගියාම මේක තේරුම් ගන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. ඔබ දන්නවා මේ තල ගන්න මේ සෙක්කුවක් තියෙනවා. විවිධ විදිහට තල වලින් තෙල් අරගන්න. තල දාලා තෙල් අරගන්න සෙක්කුවක් තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඕකට තල වෙනුවට වැලි දැම්මොත් දාලා මෙයා ඔක කොච්චර කරකෝ ප්‍රාර්ථනා කළත් තෙල් ලැබෙනවද කියලා අහනවා. එතකොට වැරදි දෙයක් දාලා පැතුවා කියලා කොච්චර පැතුවත්
ප්‍රතිඵලය ලබන්න බෑ. තල තෙල් ගන්න ඕන තැනට තල වෙනුවට වැලි දැම්මම කවදාකවත් තෙල් ලැබෙන්නේ නැහැ. පින්වත්නි, වගේ තමයි තව උපමාවක් කියනවා. එළදෙනක් ඉන්නවා. හොද්දට කිරි තියෙනවා. කිරි තියෙන එළදෙනගේ අනෙන් අද කවුරු හරි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා අනේ යටින් වාජනයකුත් තියාගෙන කිරි ඒවා කියලා. එතකොට දැන් මෙයා මේ වාජනේ තියලා තියෙන අන යට අනෙන් අදින්නේ කිරි ඒවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි එළදෙනගේ කොච්චර කිරි තියෙන එළදෙනක්ව මෙතන හිටියත් ඒ එළදෙනව කොච්චර අත ගෑවත් කොච්චර පැතුවත් ඕනකමක් තියෙනවා. ඒ නිසා තමයි පතන්නේ. කිරි අවශ්‍යයි. කිරි ගැනීමට මහන්සිත් වෙනවා. අතත් ගන්න හොඳට කිරි තියෙන එළදෙන. එළදෙන තුලත් හොඳට කිරි තියෙනවා. ඔක්කොම හරි. හැබැයි ක්‍රමේ වරද්දගෙන. ඒ වගේ නිවනට දැන් අතෙන්දී අපි කිව්වේ කිකිලි පතන් මේ රකින්න නැතුව පතපත ඉන්නවා කියලානේ. දැන් මෙතන කියන්නේ ඒ අදාළ දේ කරන්නේ නැතුව නෙමෙයි කරනවා. හැබැයි කළත් වැරදි විදිහකට වැරදි වැඩපිළිවෙලකට ගිහිල්ලා කරනවා නම් ඒත් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කිව්වා. එතකොට පින්වත්නි ඔය හැම උපමාවකින්ම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මොකද්ද? නිකම් පතපත හිටියා කියලා ලැබෙන්නෙත් නැහැ. වැරදි වැඩක් පිළිවෙලකින් ප්‍රාර්ථනා කරා කියලා ඒ ලැබෙන්නෙත් නැහැ. ලබන්න ඕනනම් ප්‍රතිඵලේ නිවන පිණිස කල යුතු උන්වහන්සේ පෙන්නපු මාර්ගය ඒ විදිහට පුරුදු කරන්න ඕනේ. එතකොට පින්වත්නි ඔය හැම උපමාවක්ම දිහා බැලුවම තේරෙන දෙයක් තමයි මැරිච්ච මිනිස්සෙකුට නිවන් සැප ලැබේවා කියලා ඒ මිනිස්සයා වෙනුවෙන් අපි කෝටි ගණන් වියදම් කරලා පින්කම් කළත් කවදා හරි දවසක මේ මිනිස්සයාට නිවන් සැප ලැබෙන්න නම් ඒ මිනිස්සයා බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරන්න ඕනේ. බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරන්නේ මරණයට පස්සේ නෙමෙයිනේ. ජීවතුන් අතරේදී. එතකොට ජීවතුන් අතර කියන එක මෙතනින් මරුණත් තව කොතන හරි ඉපදිලා ඉන්නවා. ඒ ඉපදිච්ච කෙනා ඉපදිච්ච ආත්මය තුළ බෝධිපාක්ෂික ධර්ම පුරුදු කළොත් පින්වත්නි, ඒ මනුස්සයාට අනිවාර්යයෙන්ම නිවන් සැප ලබන්න පුළුවන්. නිර්වාණ අවබෝධය ලබත හැකි. හැබැයි එයා බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරන්න හරියට අර කිකිලි විතර රකින්නවා වගේ. නමුත් ඔබ මෙහෙම පැතුවත් නැතත් එයා බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරනවා නම් එයාට ධර්ම අවබෝධය ලැබෙනවා. දැන් ඔබ හිතන්න මම මේ ජීවිතය තුළ බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරලා මට නිර්වාණ අවබෝධයට ලං වෙන්න ඕන නම් මගේ ගියාත්ම මිනිස්සු හෝ ඊට කලින් ආත්මික මිනිස්සු හෝ මගේ ඥාති වෙච්ච අය ඒ එකල මං ඒගොල්ලන්ට ඥාති වෙලා හිටපු නමින් ඒගොල්ලෝ කියා නිවන් සැප ලැබේවා කිය පතපත ඉන්න ඕනේ නැහනේ. මේ මිනිස්සු හිම පැතුවොත් විතරයි මට නිවන් සැප ලැබෙන්නේ නිර්වාණ අවබෝධ වෙන්නේ කියලා එකක් නැහැ. මම අද මෙතන බෝධිපාක්ෂික ධර්ම වඩන්නේ නැතුව මං දුස්සීලව විකාර කර ඉන්නවා කියමුකෝ. හැබැයි මගේ පෙර ජීවිතය අය මාව සිහි කර පින්කම් කර මට නිවන් සැප ලැබේවා කියලා පතනවා. මම මේ ජීවිතේ මේ දුස්සීලව ඉන්නවා කියමු. ඔබ හිතනවාද මට එහෙම නිවන් සැප ලැබෙයි කියලා? නෑ. මම මේ ජීවිතේ හොඳට බෝධිපාක්ෂික ධර්ම වඩනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ හරියට මම පුරුදු කරනවා නම් මං වෙනුවෙන් මගේ පෙර ජීවිතය අය පැතුවත් එකයි නැතත් එකයි. ඔබට තේරෙනවා ඇති සමහර අපි රටක් විදිහට කරන බොහෝ දේවල් ඇත්තටම බැලුවම මහා හිස්. ප්‍රාර්ථනා කරන ඒ ප්‍රාර්ථනාවම හිස් නිවන් සැප ලැබේවා කියලා. මෙහෙම වෙන්න පුළුවන්. යමෙකුට නිවනට පිනෙන් ප්‍රයෝජන ලැබෙන්නේ මොනවද? බෝධිපාක්ෂික ධර්ම වඩන්න බෑනේ පින්වත්නි සුගතියක උපදින්න නැතුව. එතකොට නිවන වෙනුවෙන් මැරිච්ච කෙනාට සුගතියක් අවශ්‍යයි. මනුසාත්මයකට හෝ එන්න ඕනේ. නැතුව බෝධිපාක්ෂික ධර්ම වඩන්න බෑනේ. සතිපට්ඨානෙ වඩන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න, බොජ්ජංග ධර්ම වඩන්න මේව වඩන්න බෑ. සුගතියක මනුස්ස ජීවිතයක්වත් ලබා ගන්න නැතුව. දිව්‍යාත්මයකට ගියත්, බ්‍රහ්මාත්මයකට ගියත් මේ ධර්ම මාර්ගය පුරුදු කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි දුගතියක ඉඩ නැහැ. ඉතින් එහෙනම් නිවනට
පිනෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා බැලුවොත් එහෙම ඒ පින විසින් ඒ කෙනාව සුගතියකට ගෙනිච්චොත් අන්නේ සුගතිය නිවනට උදව් වෙනවා. ඒ මොනවටද උදව් වෙන්නේ? බෝධිපාක්ෂික ධර්ම වඩන්න. හැබැයි ඉතින් සුගතිය හම්බෙලා බෝධිපාක්ෂික ධර්ම වැඩිල්ලක් නැත්තම් ඒක හරියට නිකන් පහේ බඩු එළවලු හාල් පොල් ඔක්කොම හම්බෙලා උයාගෙන කන්න නැතුව බඩගින්න ඉන්නා වගේ වැඩක්. සුගතිය හම්බෙලා තියෙනවා. හැබැයි මාර්ගය වඩන්නේ නැහැ. දැන් අපි මෙහෙමත් කියමු. සුගතිය ලැබුණා. හැබැයි මාර්ගය කියලා දෙන්න කවුරුත් හම්බෙලා නැහැ. ඒත් ඉතින් කොහොමද මාර්ගයක් වඩන්නේ? දන්නේ නැහැ නේ. දැන් manuss ලෝකේ ඉපදිච්ච වර්තමාන වෙනකොට කෝටි 700 ගාණක් ඉන්නවා. ඔය කෝටි 700 ගාණෙන් කීයෙන් කී දෙනාද පින්වත්නි නිවන් මඟ ගැන දන්නේ? කොටින්ම කියනවා නම් මේ ලංකාවේ ඉන්න මිනිස්සු අතරේ වුණත් බෞද්ධයෝ ටික ගත්තත් මේ බෞද්ධයෝ අතරේ වුණත් බෝධිපාක්ෂික ධර්ම වඩනවායි කියන එක ගැන අවබෝධය තියෙන කීයෙන් කී දෙනාටද? දැන් අද අපි මේ දේශනාවේ මාතෘකාව උනේ බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරන හැටි නෙමෙයි. මුත් අපි විවිධ දේශන ඔස්සේ විවිධ අවස්ථාවල කොහොමද මේ සිහිය පුරුදු කරන්නේ, කොහොමද සමාධිය වඩන්නේ, හැමදේම විස්තරාත්මකව ඔබට කියලා දෙනවා. කියලා දීලා තියෙනවා. සාකච්ඡා කරනවා. බොහෝ ස්වාමීන් වහන්සේලා ඔබට අවබෝධ කළ යුතු මාර්ගය පෙන්වලා දෙනවා. ප්‍රහාණය කරන්න ඕන දේ පෙන්වලා දෙනවා. සාක්ෂාත් කරන්න ඕන දේ, ප්‍රගුණ කරන්න ඕන දේවල් ඔක්කොම පෙන්වලා දෙනවා දේශනවල. ඔය පෙන්වලා දුන්නත් හරියට අහුම්කන් දීලා මේක තේරුම් අරගෙන ඒ දැක්ම හරියට හදාගත්තේ නැති අය බෞද්ධයෝ අතරෙම කී දෙනෙක් ඉන්නවද බලන්න. සුගතිය ලැබිලා සමහරට ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරලා නැහැ. මාර්ගේ තේරුම් අරන්නේ නැහැ. ඉතින් වැඩක් තියෙනවද සුගතිය ලැබුණා කියලා? එහෙනම් ඔබ හිතන්න ඔබට මේ සමීපව ඥාතිව ඉඳලා මැරිච්ච කෙනෙක් වෙනුවෙන් ඔබ නිවන් සැප ලැබේවා කියලා පතලා පින් කරලා ඒ මනුස්සයා සුගතියකට ගියා කියමුකෝ. නිකන් හිතමුකෝ ගියා කියලා. ඒ ගියත් ඒ මනුස්සයා ඔය ධර්ම මාර්ගය ගැන දන්නේ නැති ඔහේ මිනිහෙක් ඔය කකා බිබී ඉඳලා මැරලා ගියොත් එහෙම මොන නිවන් සැපද? තනිකර අමු බොරු ප්‍රාර්ථනාවක් නිවන් සැප ලැබේවා කියලා නිකන් පතපත ඉන්න එක පින්වත්නි. මේකේ වෙන්න ඕන දේ හරියට තේරුම් ගන්න ඕනේ. මැරිච්ච කෙනා වෙනුවෙන් අපේ වගකීම යුතුයකම මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු නිවන් සැප ලැබේවා කියලා මැරිච්ච කෙනා වෙනුවෙන් පතන එකට අමතරව ඊට පස්සේ කරන දේ තමයි අර මං කිව්වේ දුගතියක ගියා නම් එතනින් අත් මිදලා සුගතියකට ඒවා කියන එක. දුගතිය ගිය කෙනා එතනින් අත් මිදලා සුගතියට ගන්න පුළුවන් ද ඇත්තටම? කොහේ හරි දේශනාවක එහෙම පුළුවන් කියලා තියනවද? පින්වත්නි දැන් ඔබ මෙහෙම හිතන්න. ලංකාවේ බෞද්ධයෝ විදිහට මැරිච්ච හැම කෙනෙක් වෙනුවෙන්ම 7 දවසේ 3 මාසේ අවුරුද්ද පින්කම් කරලා පින් දෙනවා. සමහර විට මේ මිනිසයා පාතාලේ හිටියා වෙන්න පුළුවන්. මිනි මරමර හිටියා වෙන්න පුළුවන්. මංකොල්ල කාපු කෙනෙක් වෙන්න පුළුවන්. හරි? ස්ත්‍රී දූෂණ කර කර හිටපු මිනිහෙක් වෙන්න පුළුවන්. ජීවිත කාලෙම බීලා බේබද්දෙක් විදිහට මැරලා ගිය මිනිහෙක් වෙන්න පුළුවන්. හැබැයි ওই මිනිස්සයා වෙනුවෙන්වත් 7 දවසේ 3 මාසේ අවුරුද්ද පින්කම් කරනවා පින්වත්නි. බෞද්ධයෙක් නම් කරලා ඒ පින්කමෙත් අරහාමුදුරවරු ඔය ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? ඒ මැරිච්ච මිනිස්සයාගේ නම කියලා එයා දුක්ඛිතය අභවිත තැනක නම් එකෙන් අත් මිදලා සුගතියට ඒවා කියන්නේ නැද්ද? ඔබ හිතන්න කොහොමත් ওই මිනිස්සයා කරපු දේවල් එක්ක දුක් සහිත අභවිත තැනක කියන එක ඔබ දන්නවා. දැන් හාමුදුරුවරුන්ට දාන දීලා කරපු පිනට ඔය මිනිස්සයා සුගතියකට ආවා කියමුකෝ. දැන් ඔය කියන විදියට සුගතියකට ආවනම් එතකොට මේ මිනිස්සයා අර ජීවත් වෙලා ඉදි කර කර හිටපු ඕන දෙයක් ප්‍රශ්නයක් නැහැ නේ. දැන් මේ මිනිස්සයව ගලවලා අපි සුගතියට අරගෙන. එහෙනම් අපි ඒක එහෙම වෙනවා කියලා තන හිතනවා නම් ඒක එහෙම වෙනවා නම් ස්ථිරව මම ඔබට යෝජනා කරනවා ඔබ අමුතුවෙන් පින් කරන්න ඕනේ නැහැ. ඔබ විශේෂයෙන් කුසල් වඩන්න කියලා මොකුත් කරන්න එපා. ඔබට ඕන විදිහකට හොරගම් කරගෙන මිනි මරාගෙන ඕන දෙයක් කරගෙන ඉන්න. ඇයි ඒ? ඔබ මැරිච්ච දාටත් පින්වත්නි 7 දවසේ 3 මාසේ අවුරුද්ද පින්කම් ටික කරනවා. කරලා එදාටත් ඔබට ඔය සමීප ඥාතීන් හාමුදුරුවරුත් එක්ක එකතු වෙලා
දුක් සහිත අභවිතනෙන් අත් මිදලා සුගතියට ඒවා කිය ප්‍රාර්ථනා කරයි එදාට ඔබටත්. ඉතින් ඔබ මේ ජීවිතේ මොනවා කරන් හිටියම මොකෝ? උපරිම 7 දවසකින් එහෙම නැත්නම් මාස 3කින් බැරි මොනොත් අවුරුද්දකින් ඔබ ගලවලා ගනී සුගතියට. පින් දීලා. පින්වත්නි, එහෙම වෙනවා නම් මේ සංසාරේ හරි සුන්දරයි. දුක් සහිත අභවවිතනකට ගියා එහෙම ගලවලා සුගතියට ගත හැකි නම් බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකාය 4 මේ ගැන පැහැදිලි දේශනාවක විස්තර කරලා දීලා තියෙන උපමාවකින් එහෙම දුගතිය ගිය කෙනෙක් දස අකුසල් කරලා දුගතිය ගිය කෙනෙක් සුගතියට ගන්න පුළුවන්ද බැරිද කියන එක ගැන අපූර්ව උපමාවක් උන්වහන්සේ පෙන්නනවා. ඔය අන්‍යාගමික බමුණෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට උන්වහන්සේ උත්තර දෙන්නේ. ඒ බමුණ ඇවිල්ලා අහනවා එක එක ආගම් වල මැරිච්ච අය සුගතියට ගන්න කියලා ඉහළ තලයකට ගන්න කියලා විවිධ දේ කරනවා. යාග හෝම කරනවා, එක එක දේ කරනවා. ඔබ වහන්සේත් එහෙම වැඩ පිළිවෙලක් කියා දෙනවද කියලා අහන්නේ. මැරිච්ච කෙනෙක්ව දුගතියක ගියා නම් සුගතියකට ගන්න පිළිවෙලක්, වැඩ පිළිවෙලක්, ක්‍රමයක් ඔබ වහන්සේත් කියනවද කියලා මේ අන්‍ය ආගමික බමුණෙක් අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. උන්වහන්සේ ඒකට ලස්සනට උපමාවෙන් කියනවා මිනිස්සු ටිකක් පොකුණක් ළඟට යනවා. විශාල ගලක් උස්සගෙන ඇවිල්ලා අර පොකුණට අතාරිනවා. ඔය ගල පොකුණේ යට ගිලෙනවා. කිසි ගලක් ඒකට ලොකු ගල් ඕනේ නැහැ පින්වත්නි. වැලි කැටයක් දැම්මත් ඒක යට ගිලෙනවා. දැන් අර ගලක් ගෙනල්ලා වතුරට දැම්මට පස්සේ ගල යට ගිලුනම මේ ජීවත්ව ඉන්න මිනිස්සු, ඒ කියන්නේ ජීවත් වෙන මිනිසුන්ව ඒ වෙලාවේ උපමා කරන්නේ මේ පොකුණ වටේ ඉන්න මිනිසුන්ට. කියනවා ඒ පොකුණ වටේ ඉන්න මිනිස්සු ප්‍රාර්ථනා කරනවා අනේ ගල උඩ පාවේවා ගගා පතනවායි කියනවා. අනේ ගල උඩ පාවෙන්න කියලා මිනිස්සු විවිධ ඉල්ලීම් කරනවායි කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා අන්‍යාගමික බමුණගෙන් කොච්චර පැතුවත් ගල උඩ පාවේවා කියේ පාවෙයිද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. අන්න ඒ වගේ තමයි කියනවා දුක්ඛිත තැනක ඉපදුන කෙනා දුගතියක ගිය කෙනා හරියට ගල යට ගියා වගේ කියනවා. ඒ ගල බරයිනේ පින්වත්නි. දුගතියක යන්නේ කෙලෙස් බර කෙනා. කෙලෙස් බර වෙන්න එයා යටට යනවා වැඩි. දුගතියකට යනවා. ගිය කෙනාව සුගතියට ඒවා කියලා පැතුවා කියලා එහෙම ගන්න පුළුවන් නම් ඒක හරියට අර ගල උඩ පාවේවා කියලා පා කරනවා වගේ වැඩක් කියනවා. කවුද මේ උපමාව කියන්නේ? බුදුරජාණන් වහන්සේ. සංයුත්ත නිකාය 4 තියෙන මේ උපමාව. ඒ සූත්‍රයේ පැහැදිලිව මේ උපමාවෙන් පෙන්නලා උන්වහන්සේ කියනවා දුගතියක ගිය කෙනෙක්ව මොන විදිහකින්වත් පතපත සුගතියට ගන්න බෑ කියන එක. දැන් පැහැදිලි වෙන්න ඕනේ ඔබට ලංකාවේ මිනිස්සු සමහරලාට මේ කරන ප්‍රාර්ථනාව ඇතුලේ මේක ඇත්තද නැද්ද කියන එකවත් හොයන්න නැතුව ඔහේ කියනවා සුගතියකට ඒවා කියලා. අපි ඔය 7 දවස් 3 මාසේ අවුරුද්දේ මොන පින්කමකට ගිහිල්ලා ඇහුවත් මිනිස්සුන්ගෙන් ඇයි මේ පින්කම කරේ කියලා කියනවා. ඒ දුක් සහිත තැනක නම් සුගතියකට ගන්න. අභවී තැනක නම් සුගතියකට ගන්න. ඕක තමයි මිනිස්සුන්ගේ මතේ. පින්වත්නි, දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා කෙනෙක් ආත්ම 5කට කලින් අම්මා කෙනෙක් වුවම හැමෝටම එක අම්මා නෙන්නේ. නමුත් මේ කියන ආත්ම 5කට කලින් අම්මා කෙනෙක්. අම්මා ඒ ආත්ම 5කට පෙර ජීවිතේ අම්මා උන්වහන්සේට හම්බෙනවා පෙරේත ආත්මකින්. දැන් ඒ අම්මා ඉන්නේ පෙරේත ලෝකේ. කොහේ හරි ආත්මවල කැරකි ඇවිල්ලා දැන් මේ වෙනකොට පෙරේත ආත්මයක්. මේ අම්මා කිසිම වස්ත්‍රයක් නැතුව කොණ්ඩෙන් ඇඟ වහගෙන මහා දුර්ගන්ධයක් තියෙන කෘස වෙච්ච ඇඟක් තියෙන කෙනෙක් විදිහට හම්බුනේ. අඬනවා. ස්වාමීන් වහන්සේ ඇහුවා "ඇයි අඬන්නේ?" කිව්වා "නේ ස්වාමීනි අවුරුදු ගානකින් කාලා නැහැ" කිව්වා. පෙරේත ආත්මවල ඉන්න අවුරුදු ගණන් කාලා නැති අය පින්වත්නි. කෙලසෙම සොටු කකා යන්නේ පාරවල් දිගේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද කළේ? පිණ්ඩපාතෙන් ලැබිච්ච දානේ රහතන් වහන්සේලාට පූජා කරලා අර අම්මට අනුමෝදන් කළා. ඒ අම්මා ඒ පිනෙන් ආහාර ලබනවා, සුවපත් වෙනවා. බිම්බිසාර රජතුමා දුන්න චීවර වගයක් මේ පින්කම දැනගෙනම චීවර වගයක් පූජා කළා. ඒ වෙනුවෙන්ම
ඒ චීවර ටික සරියුත් මහරහතන් වහන්සේ රහතන් වහන්සේලාට පූජා කරලා ඒ පිනත් අර අම්මට අනුමෝදන් කළා. ඒ අම්මට ඇඳුනුත් ලැබුණා. කෑමත් ලැබුණා. ඒ අම්මා දෙවඟනක් වගේ සුවපත් වෙලා එනවා. සතුටින් ඇවිල්ලා hina වෙවි කියනවා ඔබ වහන්සේ දුන්න පිනෙන් මං සුවපත් වුණා කියලා. එහෙනම් මම මේ දේශනාවේදී කියන්නේ නැහැ පින්වත්නි මැරිච්ච කෙනෙකුට පින් දෙන එක බොරු වැඩක් කියලා. පැහැදිලිවම ඒ දෙන පිනට කන නැති කෙනාට කන ලැබෙනවා. අඳින නැති කෙනාට අඳින්න ලැබෙනවා. ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි අර අම්මා hina වෙවි ඒ වෙලාවේ ඔබ වහන්සේගේ පිනෙන් අද මං සුවපත් වෙලා කියලා hina වෙවි ඉඳලා එකපාරට ආය යඬන්න ගත්තා. සරියුත් මහ රහතන් වහන්සේ හොව දැන් ඉතින් ඔක්කොම හරි දැන් ඔය හොඳට ඉන්නවා සුවපත් වෙලා. දැන් ඇයි ආය යඬන්නේ? කිව්වනේ ස්වාමීනි මම මේ පෙරේත ආත්මයේ ආයුෂ තව ස්වල්පයයි කියලා දකිනවා මේ පෙරේත ලෝකේ ස්වභාවයක් ස්වාමීනි මෙතනින් චුත වෙලා නිරේ වගේ භයානක තැනක උපදිනවා නම් නිමිති පේනවා කල්ැතුව අනේ ස්වාමීනි මට ගින්දර විවිධ නිමිති දැන් පේන්න පටන් අරන් තියෙනවා කිව්වා මහා නිරේ ලක්ෂණ පේනවා කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙලාවේ කරන්න දෙයක් උන්වහන්සේට ඉතුරු වෙලා තිබුණේ උන්වහන්සේට කරන්න තියෙන සියල්ල කරලා තියෙන්නේ දැන් මේ අම්මා අඬනවා තව මාස කීපයකින් දුක නිරේ යනවා ඉතින් උන්වහන්සේට අර අපි කියන විදිහට පුළුවන් නම් පින්වත්නි දුගතියෙන් ගලවලා සුගතියට ගන්න තිබ්බනේ. මොකද එක පැත්තකින් රහතන් වහන්සේ නමක්. රහතෙකුට දෙන දානෙක තියෙන පින කිසිම දානෙක නැති මහත්ඵල පිනක්. හොඳම පිනක්. ඒ වගේ මේ අම්මා පින් ගන්න පුළුවන් තැනක හිටියේ. ඒ අම්මට දුන්න පින ලැබුණා. ඒ පිනට ඒ අම්මා සුවපත් වුණා. එහෙනම් ඒ අම්මා පින ගන්න පුළුවන් තැනක නිසා දෙන්න සුදුසුම කෙනෙකුත් ඉන්න නිසා එහෙනම් ඒ අම්මට අනිවාර්යෙන් පින් දීලා යම්මව නිරේ යන්න කලින් සුගතියකට ගලවලා ගන්න තිබ්බා. එහෙම ගන්න බැරි වුණා පින්වත්නි. මේ දේශනාව තියෙන්නේ කුද්දකනිකායේ പ്രേතවත්තු වල සාරිපුත්ත මාතා പ്രേතවත්තුයි. මම මේ කියන්නේ ත්‍රිපිටකයේ ඔස්සේ කරුණු මිසම් මේ එක එක්කෙනාගේ මති මතාන්තර නෙමෙයි. ඔය පතපත යන්නේ එක එක්කෙනාගේ මති මතාන්තර. යන මති මතාන්තර කරපින්නගෙන යන්නේ නැතුව අපි හොයන්න ඕනේ එහෙම කොහොමද වෙන්නේ? ඇයි එහෙම කියන්නේ? හොයලා බලන්න ඕනේ. හොයලා බලනකොට ඔබට බුද්ධ වචනේ ඔස්සේ තේරෙයි. මැරිච්ච කෙනාට නිවන් දෙන්නත් බෑ පින්වත්නි. මැරිච්ච කෙනාව ගලවලා සුගතියට ගන්නත් බෑ. මැරිච්ච කෙනාට කරන්න පුළුවන් දේ තමයි පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක ඉපදිලා නම් එයාට අපි දෙන පිනෙන් කන්න නැත්තම් කන ලැබෙනවා අඳින්න නැත්තම් අඳින්න ලැබෙනවා එයා සුවපත් වෙනවා. ඒකත් මේ ඕන ආත්මවල නෙමෙයි. පිනම යැපීම ක්‍රමවේද කරගත්ත ලෝක තියෙනවා. මනුස්ස ලෝකෙ එහෙම නෙමෙයිනේ. මනුස්ස ලෝකේ සල්ලි හම්බ කරලා රස්සාවක් කරලා බිස්නස් එකක් කරලා තමයි ජීවත් වෙන්නේ. හැබැයි පෙරේතාත්මේ හැදිලා තියෙන්නම පින්වත්නි පිනෙන් යැපෙන කොට්ටාසයක් ඉන්නවා. ඒ අය මේ අපේ ඥාතියයි ලෝකෙ ඉපදිලා නම් තමයි මේ පින අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට යෝජනා කරනවා පින්වත්නි කරනකොට ඇයි මම මේ පින්කම කරන්නේ? ඉස්සෙල්ලා කරන හේතුව බලන්න. මම මේ පින්කම කරනකොට ඒ කියන විදිහට ඒක වෙනවද? බුදුහාමුදුරුවෝ හැර එක කියලා තියනවද? දැන් ඕන කෙනෙකුට අද අවශ්‍ය නම් කරුණු හොයලා බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශන ඇහෙන කාලෙක නිසා ඕනතරම් හාමුදුරුවෝ අහගන්න. එහෙම නැත්නම් අන්තර්ජාලය පාවිච්චි කරන අය හැටියට මම දන්නවා හිරු බලන හිරු අහන බොහෝ දෙනා අතරේ අන්තර්ජාල භාවිතයේ තියෙන අය ඉන්නවා මේ වෙලාවේ. ඔවුන්ට පුළුවන් අන්තර්ජාලයේ මාතෘකාවකින් හොයලා කරුණු තේරුම් ගන්න. එහෙම තේරුම් නොගෙන පින්වත්නි ඔහේ නිකන් යන විදිහට එන්නම් වාලේ තමන් ඔහේ ප්‍රාර්ථනා කර හිස් විදිහට පින්කම කරන්න එපා. මොකද ඔකේ තියෙන භයානකකම සමහරවිට ඔබ නොහිතුවට තෙරුවන්ට පවා අපහාසයක් වෙනවා. ඒ දැන් තෙරුවන්ට අපහාසයක් කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා නම් අර ගලක් වතුර යට ගියාට පස්සේ කොච්චර පැතුවත් උඩ එන්නේ වගේ දුගතිය ගිය කෙනාව මොන ප්‍රාර්ථනා කළවත් සුගතියට ගලවලා ගන්න බෑ කියලා උන්වහන්සේ උපමාවකින් කියනවා නම් බුදුහාමුදුරුවෝ බෑ කිව්ව එක අපි කියනවා නම් නෑ පුළුවන් කියලා අපි පින්කම කරගෙන යනවා නම් කාටද අපි අපහාස කරලා තියෙන්නේ? අපි බුදුහාමුදුරන්ට අභියෝග කරලා. ඔබ වහන්සේ බෑ කිව්වට නෑ පුළුවන් වගේ. ධර්මයේ තුල බෑ කියලා තියෙන එක අපි පුළුවන් කියනකොට ඉතින් අපි ධර්මයටත් අභියෝග කරලා. අර සරියුත් මහ රහතන් වහන්සේට අම්මව ගන්න බැරි වෙච්ච එක අපිට පුළුවන් නම් අපි කියනවනේ නෑ අපිට පුළුවන් කියලා. ඉතින් අපි සරියුත් මහ රහතන් වහන්සේගේ මහ රහතුන් ඇතුළු සංඝ රත්නයටත් අපහාස කරලා අභියෝගයක් කරලා. තෙරුවන්ට අභියෝගයක්. ඔබට නොහිතුණට මේ වගේ ප්‍රාර්ථනාවල් තුල
එක පැත්තකින් එක හිස් වගේම නොදැන ඔබ බෞද්ධයෙක් විදියට තෙරුවන්ටත් අභියෝග කරගෙන ජීවිතේ හොඳට වටිනාකමකින් කරන්න තියෙන පින්කම මගේ අරගත්ත වෙනවා. ඒ නිසා ඔබට මේ වෙලාවේ විවිධ සූත්‍ර අනුසාරයෙන් ත්‍රිපිටකගත කරුණු ඇසුරින් ඇත්ත නැත්ත මොකද්ද කියලා විශ්ලේෂණාත්මක විදිහේ මාතෘකාවක් ඔස්සේ මේ අනුශාසනය සිද්ධ කළේ ඔබට අවබෝධය පිණිස විශේෂයෙන්ම කරන පින්කම් අවබෝධයෙන් කරන්න. මොකද හේතුව මේ කියපු අනුශාසනාව ඔබට කවදා හරි දවසක අවශ්‍ය වෙයි. මොකද අපිට පින්වත්නි 7 දවසේ 3 මාසේ අවුරුද්ද පින්කම් වලට සහභාගී වෙන්න කොතෙකුත් අවස්ථා යෙදෙනවා. මිත්‍රයන්ගේ, අසල්වැසියන්ගේ, ඥාතීන්ගේ දැනට සමහර විට පහුවෙච්ච 7 දවස් පින්කමක ඉදිරි වෙනවා 3 මාසේ පින්කමක්. එක්ක 3 මාසේ පින්කමක් කියලා දැන් කාගේ හරි ඥාතියෙක්ගේ යාළුවෙක්ගේ මිත්‍රයෙක්ගේ ඉදිරියට අවුරුද්ද පින්කමක් යනවා. ඒ නිසා මේ වෙලාවේ මේ දේශනේ අහගෙන හිටපු ඔබ හැම දෙනෙකුටම මේ කාරණා ටික කවදාම හරි දවසක ප්‍රයෝජනවත් වෙන නිසා පින්වත්නි මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්නට කියලා සියලු දෙනාට සිහිපත් කරමින් ඔබට ආශිර්වාද කරනවා. මේ ගෞතම බුදුසසුන තුළ අවබෝධයෙන් තව තවත් පින් කුසල් වඩන්න භාග්‍ය වාසනාව සැලසේවා. හැම දිනාටම කරන පින්කම් අවබෝධය තුළින් මහත්ඵල මහානිසංස කරගන්න භාග්‍ය වාසනාව සැලසේවා කියලා මෙත් සිතින් හදවතින්ම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සමාජ සංගායනා